හරස්කඩ වර්ගඵලය वर्ग मीटर එකක් හා දිග මීටර් එකක් වන සන්නායක කොටසක සන්නායනතාව සන්නායකතාව ලෙස අර්ථ දැක්විය හැකි වේ. එතකොට අපි මේ කතා කරපු ඒවායේ වැදගත් දේවල් කිහිපයක් තිබ්බා. එකක් ප්‍රතිරෝධකතාව කියන එක. අපි නැවත මේ ප්‍රතිරෝධකතාව කියන එක ගැන හිතුවොත් ප්‍රතිරෝධකතාව කියලා කිව්වේ මෙන්න මේ ප්‍රතිරෝධකතාව. එතකොට ප්‍රතිරෝධකතාව මේ ආකාරයට ප්‍රතිරෝධකතාව කියන සමීකරණයක් කියන්න පුළුවන්. මේ ප්‍රතිරෝධකතාව කියන්නේ යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක් වෙනවා. යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක්. මොකද ප්‍රතිරෝධකතාවත් අපිට මෙහෙම කියන්න පුළුවන්. අපි මේ සමීකරණයෙන් මෙහෙම ලිව්වොත් ප්‍රතිරෝධකතාව කියන එක උක්ත කරලා ලිව්වොත් ප්‍රතිරෝධකතාව සමානයි අපිට ලියන්න පුළුවන් R A බෙදීම L කියලා ලියන්න පුළුවන්. නේද? එතකොට හරස්කඩ වර්ගඵලය वर्ग मीटर එකක් සහ දිග මීටර් එකක් වන සන්නායක කොටසක තියෙන ප්‍රතිරෝධය තමයි ප්‍රතිරෝධකතාව කියන්නේ කියලා අපිට අර්ථ දැක්වීමක් දෙන්නත් පුළුවන්. එතකොට පහලින් මෙහෙම ලියන්න. ඉහත රාශීන් අතරින් प्रतिरोधकताव रो की रो प्रतिरोधकताव सन्नायकताव के मतलब कैपा किया सन्नायकताव यम सन्नायक द्रव्यक सदहा नियतයක් වේ. යම් සන්නායක ද්‍රව්‍යයක් සඳහා නියතයක් වේ. එතකොට මේක හැබැයි උෂ්ණත්වය මත රඳා පවතිනවා. එතකොට මේක උෂ්ණත්වයේ යම් උෂ්ණත්වයකට අදාළ වූ යම් ඒ ද්‍රව්‍යයක් සඳහා යම් උෂ්ණත්වයකට අදාළ වූ නියතයක් වෙනවා. ඒතර අරහන් ඇතුලේ එමත් ලියන්න ප්‍රතිරෝධකතාව හා සන්නායකතාව උෂ්ණත්වය මත රඳා පවතින බැරි
යම් ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව හෝ සන්නායකතාව යම් ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව හෝ සන්නායකතාව ප්‍රකාශ කිරීමේදී ප්‍රතිරෝධකතාව ප්‍රකාශ කිරීමේදී අදාළ උෂ්ණත්වය සඳහන් කිරීම වැදගත් වේ. අදාළ උෂ්ණත්වය සඳහන් කිරීම වැදගත් වේ. එතකොට මේ උෂ්ණත්වය කුමක්ද යන්න සඳහන් කරන්න වෙනවා අපිට. එතකොට මෙන්න මේ සම්බන්ධතා අපිට ඝන සන්නායක ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් වගේම දැන් මේවා මේ ව්‍යුත්පන්න කරලා තියෙන්නේ ඔක්කොම මේ ඝන සන්නායකයක් සම්බන්ධයෙන්. ද්‍රව සන්නායකයක් සම්බන්ධයෙන් මේ සම්බන්ධතාව ওই විදිහටම අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රවයක වුණත් ඔය ආකාරයේ හරස් කඩ වර්ගඵලය ඒ වල දිග L කොටසක් අපි සලකුවොත් දිග L වල හරස් කඩ වර්ගඵලයේ ඒ වල ද්‍රාවණයක එහෙම කොටසක් අපිට හදලා ගන්න බෑ නේද? වෙන් කරලා ගන්න අමාරුයි. අපි හිතමු මේ විදිහේ කොටසක් සැලකුවොත් ද්‍රාවණයක තියෙන මෙන්න මේ සියලුම සම්බන්ධතා යෙදිය හැකි වෙනවා. පහලින් මේක ලියන්න. ඉහත සියලුම සම්බන්ධතාවයන් ඝන සන්නායක ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් මෙන්ම ඝන සන්නායක ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් මෙන්ම ද්‍රව හෝ ද්‍රාවණ සන්නායක ද්‍රව්‍යයක් සම්බන්ධයෙන්ද යෙදිය හැකි වේ. එතකොට යම් ද්‍රව්‍යයක් කියලා කිව්වම යම් සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණයක් එහෙම වුණොත් එහෙම දැන් අපි මේ දොර සන්නායකතාව නියතයක් වෙන්නේ අපි ද්‍රාවණයක් සම්බන්ධයෙන් සන්නායකතාව නියතයක් වෙන්නේ යම් උෂ්ණත්වයකදී යම් සාන්ද්‍රණයක් සහිත ඒ අදාළ මේ ද්‍රාවණයක් සම්බන්ධයෙන්. හරි පහලින් මේක ලියන්න. මේ අනුව යම් ද්‍රව්‍යයක නිශ්චිත සාන්ද්‍රණයක් සහිත විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණයක සන්නායකතාව යම් උෂ්ණත්වයකදී නියතයක් වේ.
සන්නායකතාව විතරක් නෙවෙයි ප්‍රතිරෝධකතාව කියන එකත් නියතයක් වෙනවා නේ. ඒතර වරහන් ඇතුළේ ලියා ගන්න ප්‍රතිරෝධකතාවද එලෙසම නියතයක් වේ. ප්‍රතිරෝධකතාවයේද එලෙසම නියතයක් වේ. හරි එතකොට මේ සාමාන්‍ය හොයාගෙන තියෙනවා යම් ද්‍රාවණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් වෙනස් වෙනකොට සන්නායකතාව 100ට 2කින් වෙනස් වෙනවා කියන සන්නායකතාව. එකක් වෙනම කරුණක් විදිහට ලියා ගන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් වෙනස් වන විට එම ද්‍රව්‍යයේ සන්නායකතාව සියයට 2කින් පමණ වෙනස් වන බව සොයාගෙන ඇත. හරි එතකොට අපි ඊළඟට බලමු එතකොට මේ විද්‍යුතය සන්නායනය කළ හැකි ද්‍රව්‍ය අපි හඳුන්වනවා විද්‍යුත් සන්නායක ලෙස හඳුන්වනවා. එතකොට පහලින් මේව ලියා ගන්න. විද්‍යුතය සන්නායනය කරනු ලබන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හඳුන්වයි. මේ ඝන ද්‍රව්‍යයක් තුලින් විද්‍යුතය සන්නායනය වෙනවා නම් ඒ ඝන ද්‍රව්‍ය තුලින් විද්‍යුතය සන්නායනය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය හේතුවෙන්. එතකොට මේ අර්ධ සන්නායකවල ඊට අමතරව කුහර කියන එකකුත් වැදගත් වෙනවා විද්‍යුතය සන්නායනය වීම සඳහා. එතකොට ලියන්න ඝන ද්‍රව්‍ය තුලින් විද්‍යුතය සන්නායනය වීම සඳහා ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය වැදගත් වේ. අර්ධ සන්නායකවලදී විද්‍යුතය සන්නායනයට ඉලෙක්ට්‍රෝන මෙන්ම කුහරද වැදගත් වේ. භෞතික රසායන භෞතික විද්‍යාවේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා අර්ධ සන්නායක කියලා. ඒ වගේ මේ තේරෙනවා කුහර කියලා. මේ කුහරත් වැදගත් වෙනවා විද්‍යුතය සන්නායනය සඳහා. ඒතර අපි මෙතනදී ඒ සම්බන්ධයෙන් විස්තර කතා කරන්න යන්නේ නෑ. ඕලෙවල් වලදී ඉගෙනගෙන තියෙනවා අර්ධ සන්නායකවල කුහර කියලා විශේෂයක් තියෙනවා. ඒතර මේ කුහරත් ප්‍රයෝගී වෙනවා විද්‍යුතය සන්නායනය වීම සඳහා. ඊළඟට ද්‍රව තුලින් හෝ ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය වෙන්නේ අයන මගින්. එතන ලියන්න විලීන ද්‍රව හෝ ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය වන්නේ අයන මගින් වේ.
तर කැටායන හා ඇනායන ලෙස අයන වර්ග දෙකක් තියෙනවා. එනම් කැටායන හා ඇනායන මගින් වේ. හරි එවනම් මේ ද්‍රාවණ තුලින් විද්‍යුතය සංනයනය වීම සම්බන්ධයෙන් අපි සැලකුවොත් මේ අයන සහිත ද්‍රාවණ තුලින් විතරයි විද්‍යුතය සංනයනය වෙන්නේ. අර අයන අඩංගු ද්‍රාවණයක් අයන සහිත ද්‍රාවණයක් අපි හඳුන්වනවා ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් ලෙස හඳුන්වනවා. එතකොට ලියා ගන්න මේ අනුව ද්‍රව හෝ ද්‍රාවණ තුලින් විද්‍යුතය සංනයනය වීමට අයන පැවතිය යුතු වේ. ද්‍රව හෝ ද්‍රාවණ තුලින් විද්‍යුතය සංනයනය වීම මත පදනම්ව ඒවා වර්ග තුනකට බෙදිය හැකි වේ. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. එතකොට ලියා ගන්න විලීන ද්‍රවය තුල හෝ ද්‍රාවණය තුල අඩංගු වන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අයනීකරණය වී පවතී නම් එය ප්‍රබල විද්‍යුත් විච්ඡේද ද්‍රවයක් හෝ ද්‍රාවණයක් වේ. එය ප්‍රබල විද්‍යුත් විච්ඡේද ද්‍රවයක් හෝ ද්‍රාවණයක් වේ. තර උදාහරණ විදිහට ලියා ගන්න පුළුවන් මෙහෙම විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ රත් කරලා ද්‍රව කරපු සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියන්නේ සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක හොඳ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් වෙනවා. ලියන්න උදාහරණ විදිහට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඊළඟ දෙවෙනි තව උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඔය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඊළඟට තව උදාහරණයක් ලියන්න පුළුවන් ප්‍රබල අම්ල වල ජලීය ද්‍රාවණ. ප්‍රබල අම්ලයක් සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙනවා ජලයේදී. ඒ නිසා ප්‍රබල අම්ලයක ජලීය ද්‍රාවණයක් ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් වෙනවා. එයන ප්‍රබල අම්ලයක හෝ ප්‍රබල බෂ්මයක ජලීය ද්‍රාවණයක්
ඒතර ඔන්න ප්‍රබල විද්‍යුත් විච්ඡේදය වෙන ද්‍රාවණ. ඊළඟට දුබල විද්‍යුත් විච්ඡේදය දෙවෙනි එක. එතකොට මේ ජලීය ද්‍රාවණය තුලදී දුබලව නම් අයනීකරණය වෙලා තියෙන්නේ එවැනි ද්‍රව්‍යයක් අපි කියනවා දුබල විද්‍යුත් විච්ඡේදයක් කියලා කියනවා. ලියන්න ද්‍රවය හෝ ජලීය ද්‍රාවණය තුල දුබලව එනම් භාගිකව අයනීකරණය වී පවතිනවා. එම ද්‍රව්‍ය සහිත ද්‍රව හෝ ද්‍රාවණ දුබල විද්‍යුත් විච්ඡේද ලෙස හඳුන්වයි. ඒවා දුබල විද්‍යුත් විච්ඡේද කියලා කියනවා. ඒතර උදාහරණයක් විදිහට ලියා ගන්න පුළුවන්. ජලීය ඇසිටික්, ජලීය ඇමෝනියා, ජලය කියන්නේ දුබල විද්‍යුත් විච්ඡේදයක්. ඔය ජලයේත් ස්වයං අයනීකරණයක් තියෙනවා නේ. සංසුද්ධ ජලය ගත්තොත් එහෙම ජලයේ සුළු අයනීකරණයක් තියෙනවා. අපි KW කියලා එකක් කතා කරන්නේ ජලයට. නේ ජලයේ KW ආවේ ඒ ජලයේ අයනීකරණයක් තියෙන නිසා. ඔය ජලය සුළු වශයෙන් හෝ අයනීකරණය වෙනවා. දුබල විද්‍යුත් විච්ඡේදයක්. ඒකට ලියා ගන්න පුළුවන් අපිට ජලය කියන්නේ ද්‍රවයක් නේ. ජලය ජලීය ඇසිටික්, ජලීය එතනෝල්, ජලීය ඇසිටික්, ජලීය ඇමෝනියා උදාහරණ දෙකක් ලියන්න. උදාහරණ තුනක් ලියන්න. ඊළඟ තුන්වෙනි එක විද්‍යුත් අවිච්ඡේද. ඔන්න ප්‍රබල විද්‍යුත් විච්ඡේද, දුබල විද්‍යුත් විච්ඡේද, ඊළඟ එක විද්‍යුත් අවිච්ඡේද. ඉතින් ලියා ගන්න ද්‍රවය හෝ ද්‍රාවණය තුල අඩංගු වන ද්‍රව්‍ය අයනීකරණය නොවේ නම් එය විද්‍යුත් අවිච්ඡේදයක් වේ. එතකොට ඒ විදිහ එකක් විද්‍යුත් අවිච්ඡේදයක් වෙනවා. උදාහරණ විදිහට ලියා ගන්න බෙන්සීන්, භූමි තෙල් ඒවා අයන නැහැ පොඩ්ඩක්වත් නේද? එයා සම්පූර්ණ විද්‍යුත් අවිච්ඡේද වෙනවා. මේ විද්‍යුත් අවිච්ඡේද කියන එක පරිමාර්ග ලෙසත් හඳුන්වනවා. පහලින් ලියන විද්‍යුත් අවිච්ඡේද
විද්‍යුත් පරිවාරක ලෙසද හඳුන්වයි. එතකොට අපි දැන් සන්නායකයක් සම්බන්ධයෙන් කලින් කතා කරපු දේවල් මම කිව්වා මේ ද්‍රාවණ කොටසක් සම්බන්ධයෙන්ුත් යොදන්න පුළුවන් කියලා. එතකොට පහලින් මේව ලියන්න. විද්‍යුත් විච්ඡේද ප්‍රබල විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණයක හෝ ද්‍රවයක හරස්කඩ වර්ගඵලයේ A සහ දිග එල්වන ද්‍රාවණ කොටසක් සම්බන්ධයෙන්ද ප්‍රතිරෝධකතාව හා සන්නායකතාව යන රාශීන් ප්‍රකාශ කළ හැකි වේ. එතකොට අපි මේ විදිහට ද්‍රාවණ කොටසක් ගත්තොත් මේ ද්‍රාවණයේ තියෙනවා මේ විදිහට හරස්කඩ වර්ගඵලය ඒ වන ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ විද්‍යුත් විච්ඡේද ද්‍රවය හෝ ද්‍රාවණය. අර මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙක. ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙනවා. ඉතින් පහලින් මේව ලියන්න. අපි හිතමු මේක ධනාත්මයකට සම්බන්ධයි. එහෙම නැත්නම් අපිට ඕසැක් සම්බන්ධ කරන්න ඕනේ. මේක ධනාත්මය මේක ඍණාත්මය කියලා හිතමු. දැන් මේව ලියන්න. හරස්කඩ වර්ගඵලයේ A වන ඉලෙක්ට්‍රෝඩ දෙකක්
L පරතරයකින් simple L පරතරයකින් විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් ඇලෙරක් ද්‍රවයක් තුල පවතින විට ඉලෙක්ට්‍රෝන දෙක අතර ද්‍රවයේ ද්‍රාවණයේ හරස්කඩ වර්ගඵලය A හා දිග L වේ. හරස්කඩ වර්ගඵලය L හා හරස්කඩ වර්ගඵලය A හා දිග L වේ. හරි නේද? ඒක පැහැදිලි දැන් මේ විදිය රූප සටහනක් ඇඳගන්න. මේ රූප සටහන ඇඳගන්න. මේ සන්නායකතාව කොටස මෙන්න මේ කොටස සඳහා අපිට මේ සන්නායකතාව ප්‍රතිරෝධකතාව කියන ඒවා ප්‍රකාශ කරන්න පුළුවන්.